හොඳයි ස්වාමීන් වහන්සේගේ නාමයට ස්තුති කරනවා මේ මොහොතේ ඔබ සෑම කෙනෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. ඒ වගේම අද දවස කිතුණුවන් හැටියට අපිට ඊටමත් විශේෂ දවසක්. අද දවස අපි දකිනවා අපි සිහිපත් කරනවා ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේත් රජකුමෙන් ජෙරුසලමට ඇතුල් වෙනවා. අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනය තුළ සුභාරංචි පොත්වල මේ හඳුන්වනවා. අපිට කතා කරනවා. අද දවසේ අපි තල්ලාතුරිද කියලා කියනවා, ගොක්කිරිද කියලා කියනවා. නොයෙක් විදිහේ කිතුණු කණ්ඩායම් මේක හඳුන්වනවා. හැබැයි අපිට අද සිදුවීම ඉතාමත් වැදගත්. උසස් තැන්නේ දෙවියන් වහන්සේගේ නාමයෙන් පැමුණුණා වූ යේසුස් වහන්සේ, උන්වහන්සේ තේජසින් බොහොම ගෞරවාන්විතව මිනිසයන් මැද ජෙරුසලමට ඇතුල් වෙනවා. ඉතින් ඒක ඉතාමත් වැදගත්. අපි අද සෑම සභාවක්ම එය සිහිපත් කළා. ඒකට දෙවියන් වහන්සේ පෙරමෙන් නෙවෙයි, අපි ඇත්තටම බොහෝ දෙනා තමන්ගේ නිවසේ සිටමින් ඒ වගේම දේවස්ථානවල සිටපු දේවගතිවරු දේවස්ථාන ඉඳන්, ඒ වගේම නිවස්වල සිටියව දේවදරුවෝ දේවගතිවරු බොහෝ දෙනා තමන්ගේ නිවසේ සිට මේක මෙනෙහි කරනු ලැබුවා. ඒ වගේම මේ මොහොතේ මම ඔබගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා, විශේෂයෙන් ශ්‍රී ලංකා දේශය තුළ සිටින්නා වූ සීලම කිතුණු සභාවන්ගෙන් මේ වන විට ශ්‍රී ලංකා දේශය ගැන අපි යාඥා කරමින් සිටිනවා, සහ ලෝකය ගැන, අනිත් අපේ රටවල සහෝදර සහෝදරියන් ගැන, විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ සිටිනා වූ ඔබගෙන් ඉල්ලා සිටිනවා කාරුණිකව බොහෝ අයගෙන් මම ඉතාමත් බැගෑපත්ව, මොකද මේ වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ඇතුළු ඒ සෞඛ්‍ය ශාස්ත්‍රවල සිටිනා වූ සියලුම කාර්ය මණ්ඩලය, ඒ වගේම මේ වෛද්‍යවරු, ඒ වගේම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, මේ හැම කෙනෙක්ම ඉතාමත් වෙහෙසක් දරමින් මේ කොරෝනා වෛරසයට ඔවුන් ඉතාමත් ලොකු අපි කියන්නේ ෆයිට් එකක් දෙනවා මේ වෙද්දී සෙනගව ඒකේ මුදා ගන්නට. ඉතින් මම ඔබගෙන් ඉල්ලා සිටිනවා, අපි කිතුණුවන් හැටියට මේකට මෙය සඳහා අපි සහයෝගය දෙන්න ඕන. මේ කාර්යයන් කරගෙන යන්න රජයේ නීති රීති මේ වෙද්දි දාමලා තිබෙනවා. ඒ වගේම අපිත් ජීවත් වෙන්නා වූ පුරවැසියන් හැටියට අපිට වගකීමක් තියෙනවා. මොකද මේක ජාතික ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ. ඉතින් දේවදරුවන් හැටියට අපි රජයට සහයෝගය දිය යුතුයි. අපි ඔවුන් ඒ කියනා වූ කාරණාවල් තුළ, ඒ නීති රීති පද්ධති තුළ අපි ගමන් කරන්න අවශ්‍යයි. ඒ තුළ සිටමින් අපි යාඥා කරන්න අවශ්‍යයි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට. මක්නිසාද අපි දන්නවා දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. ඒ වගේම උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. සියලු දේ කළ හැකි වූ දෙවියන් වහන්සේ. ඒ සමගම අපි එකක් මතක තබා ගත යුතුයි. අපි දේවදරුවන් හැටියට අපේ සහයෝගය ඊටමත් ඒක බැරෑරුම් දෙයක්. අපේ සහයෝගය අපි ඔවුන්ට ලබා දෙන්න ඕන. අපි ඔවුන් කියන ආකාරයටම ඒ නිවෙස්වල සිටමින් මේට අපි ප්‍රතිචාර දැක්විය යුතුයි. ඒ වගේම අපි යාඥා කළ යුතුයි ඒ සියලු දෙනා ගැන. හොඳයි, අද දවසේ මම දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබ සමග යම් කාරණාවක් බෙදා ගන්නට කැමතියි. අද දවසේ මම මෙනෙහි කළ වචනයක්. ඒ වචනය තමයි, අපි දකිනවා අපි දැන් මේ වන විට දේව වචනය තුළින් බොහෝ දේවල් අපි ඇසුවා. වසංගත තුළින්, ඒ වගේම කීයක් වසංගත ආවද, වසංගත වලින් කීයක් මැරුණාද, ඒ වගේම දේව වචනය තුළ මේ වසංගත ගැන මොනවද කියලා තියෙන්නේ, කොහොමද මේ වසංගත පැමුණුන ආකාරය, විනිශ්චයන් පැමුණුන ආකාරය දේව වචනය තුළ අපි බොහෝ දේවදාසයන්ගේ පණිවිඩ තුළ අපි ඇසුවා. ඒ වගේම දේවදරුවන් හැටියට අපිට කොහොමද මේවා බලපෑවේ, ලෝකයට කොහොමද බලපාලා තියෙන්නේ. ඉතින් මේ සියලු දේ දේව වචන තුළින් අපි මේ දවස්වල අසමින් සිටිනවා. ඒ වගේම මේ වසංගත තත්ත්වයන් තුළ මම ඊටමත් කෙටි පණිවිඩයක් ඔබ සමග බෙදා ගන්න කැමතියි. මේ වසංගත තත්ත්වයන් තුළ අපි දකිනවා කොටස් දෙකකට දේව වචනය තුළ මේ වසංගත
පැමුණුනා වූ පිරිස් ගැන කොටස් දෙකකට කතා කරනවා. පළවෙනි කොටස තමයි දෙවියන් වහන්සේගේ දරුවන්ට පීඩා කරපු අයට වසංගත පැමුණුණා. ඒ වගේම දෙවියන් වහන්සේගේ දරුවන්ට වසංගත පැමුණුණා. දෙවියන් වහන්සේගේ දරුවන්ට පීඩා කරපු අයට වසංගත පැමුණුණා. ඒ වගේම දෙවියන් වහන්සේගේ දරුවන්ට වසංගත පැමුණුණා. එතකොට අපි දකිනවා නික්මයාම පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ එදා මිස්ර දේශය තුල ඊශ්‍රායල් සෙනඟ වහල්භාවයෙන් සිටින විට මිස්රේ රජතුමා ඊටමත් ඔහුගේ සිත දැඩි කරගෙන දෙවියන් වහන්සේගේ සෙනඟට මේ මිස්රයෙන් තමන් සොයා යන ওই දේශයට නැත්තම් මිස්රයෙන් වහල්භාවයෙන් මුදවලා යවන්න ඔහු අකමැති වුණේ. ඔහු කිසිම කැමැත්තක් පළ කළේ නැහැ. අපි දකිනවා මෝසෙස් තුමාව දෙවියන් වහන්සේ මෙතන තබලා මේ වෙනුවෙන් කතා කරන්න සැලැස්සුවා. හැබැයි අපි දකිනවා දෙවියන් වහන්සේගේ දරුවන්ට මිස්රයෙන් පීඩාව පැමිණෙද්දී මේ දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස අපි දකිනවා දේව වචනේ මේ ඊශ්‍රායල් සෙනඟ. ඊශ්‍රායල් සෙනඟට පීඩා කරන්න දෙවියන් වහන්සේගේ ඒ හස්තය එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ විනිශ්චය මිස්රයේ පිටට පැමුණා. දෙවියන් වහන්සේගේ විනිශ්චය මිස්රයේ පිටට පැමුණා. ඒ නිසා අපි දකිනවා නික්මයාම පොතේ ඒ ඔවුන්ගේ ගව වසංගත සහ අපි දකිනවා ගොඩක් ඔවුන්ට වසංගත මේ පීඩාවල් පැමුණා. ඒ වගේ මේ 9:3 කියනවා නික්මයාමේ දෙවියන් වහන්සේගේ මේ සෙනඟටම වුන් පීඩා කරපු නිසා ඔවුන්ගේ තිබුණා සියලුම ඒ ගවයන්ට ඒ වගේම ඔවුන්ට හිටියා වූ සියලුම සිව්පාව් සියලු සතුන්ට වසංගතය පැමිණලා මැරිලා ගියා. එපමණක් නෙවෙයි අපි දකිනවා දේව දරුවන්ට නැත්නම් ඊශ්‍රායල් තෝරගත්තා වූ සෙනඟට පීඩා කරද්දී දෙවියන් වහන්සේ නිකන් හිටියේ නෑ. උන්වහන්සේ විනිශ්චය එහෙම නැත්නම් ඒ වසංගතය ඒ සෙනඟට විරුද්ධව පැමුණුණා. ඉතින් ඒ නිසා අපි දකිනවා අපි බොහෝ කතා කළා ලෝකයට පීඩාව එහෙම නැත්නම් මේ ලෝකයට පැමිණලා තිබෙනා වූ මේ කාරණාවල් දෙවියන් වහන්සේ නොදැනුවත්ව පැමුණුනේ නැහැ. ඒක අපි හැම කෙනෙක්ම දන්නවා. ඉතින් අපි දකිනවා මේ වෙන විට ලෝකයේ පසුතැවිලි විය යුතුයි කියන දෙවියන් වහන්සේගේ වචනේ හැටියට ලෝකයා පසුතැවිලි වෙන්න ඕන අනිවාර්යයෙන්ම. හැබැයි එකක් මතක තබා ගත යුතු වෙනවා ලෝකයේ පසුතැවිල්ලට ගේන්න නැත්නම් ලෝකය සැබෑ තැනට ගේන්න ලෝකය වෙනස් කරන්න ඔවුන්ව පසුතැවිල්ලට ගේන්න දෙවියන් වහන්සේ ඔබවමාව තමයි තබලා තියෙන්නේ. ඒ තමයි සුභාරංචියේ වචනය අපි තුලින් ප්‍රකාශ වෙද්දී තමයි ලෝකයා පසුතැවිල්ලට පැමිණෙන්නේ. සුභාරංචියේ වචනය අපි තුලින් ගලාගෙන යද්දී තමයි ලෝකයා පසුතැවිල්ලට පැමිණෙන්න යන්නේ. ඉතින් ඊළඟ ඒක අපිට කිසිම තර්කයක් නැහැ. ඒ නිසා තමයි අපි සුභාරංචිය ප්‍රකාශ කරන්නේ. ඒ නිසා තමයි අපි දෙවියන් වහන්සේ ගැන කියන්නේ. ඒ නිසා තමයි අපි ස්වාමින් වහන්සේ ගැන දේශනා කරන්නේ. සුභාරංචි රැස්වීම තියන්නේ. ඒ වගේම යේසුස් වහන්සේ ගැන කතා කරන්නේ. අපි බොහෝ දේ කරනවා. හැබැයි මේ සියල්ල සමග ඊළඟ කාරණාවට අපි එනවා දේවදරුවන්ටත් වසංගතය ආවා. දැන් දේව වචනය තුල බලද්දී අපි දකිනවා දෙවියන් වහන්සේගේ දරුවන්ටත් වසංගත පැමුණුණු බව අපි කියවලා තියෙනවා, අපි අහලා තියෙනවා, අපි දේව වචනය තුලින් අපිට එළිදරව් කරලා තිබෙනවා. ඒතර ගණන් කතාව 11 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදයේ අපි දකිනවා මේ ස්ථානයේ මෝසෙස් මේ සෙනගව මිස්ර දේශේ ඉඳලා රැගෙන යද්දී අපි දකිනවා ඒ අතර හිටියා මේ තෘෂ්ණාව අධික මිනිස්සු. ඒ ඊශ්‍රායල් සෙනග අතර හිටියා තෘෂ්ණාව අධික මිනිස්සු. මොනවාද උන් කලේ? දෙවියන් වහන්සේට විරුද්ධව අපි දකිනවා උන් කැරලි ගහන්න පටන් ගත්තා. මෝසෙස්ට විරුද්ධව කැරලි ගහන්න පටන් ගත්තා. ඒ වගේම දෙවියන් වහන්සේට විරුද්ධව කෙඳුරුවා කියලා දෙනවා. අපි දකිනවා 11 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 3 දක්වා අපි කියවද්දී සෙනග කොදුරන්ට හා දොස් තියන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඔවුන් මොනවාද? ඔවුන් මිස්ර දේශය ගැන හිතලා, මිස්රයේ කෑම ගැන හිතලා, මිස්රයේ තිබුණා වූ ඒ ව්‍යාංජන ගැන හිතලා, මිස්රයේ තිබුණු මස් ගැන හිතලා, පිපිඤ්ඤා ගැන හිතලා ඔවුන් දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධව කොඳුරන්න පටන් ගත්තා. දොස් කියන්න පටන් ගත්තා. ඒ නිසා අපි දකිනවා 11 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදයේ කියන තෘෂ්ණාව අධික මිනිස්සු. තෘෂ්ණාව අධික මිනිස්සු. එතකොට මේ තෘෂ්ණාව අධික මිනිස්සු දෙවියන් වහන්සේ ගැන හිතපු නැතු මිනිස්සු නිසා, ඒ වගේම
දෙවියන් වහන්සේගේ දාසයන් ගැන හිතපු නැති මිනිස්සු නිසා සභාව ගැන හිතපු නැති මිනිස්සු නිසා දෙවියන් වහන්සේගේ වචනය ගානටවත් ගත්තේ නැති මිනිස්සු නිසා ඊශ්‍රායල් ජනතාව අතරට වසංගතය ආවා. වසංගතය ඇවිල්ලා අපි දකිනවා සෙනග බොහෝ මැරිලා යන්න සිද්ධ වුණා උන්ට. ඉතින් ඒ වගේම අනිත් දේ තමයි අපි දකිනවා 14 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදේ සෙනග අතර නරක ප්‍රවෘත්ති පතල කරපු මිනිස්සුත් හිටියා. ඒ කියන්නේ අපි දකිනවා මෝසෙස් දේශය සෝදිසි කරන්න බලන්ට මිනිස්සුන්ව යවුවට පස්සේ යෝසුවා සහ කාලෙබ් ඇරෙන්න අනිත් මිනිස්සු ඇවිල්ලා සෙනගට ඇවිල්ලා බොරු කියන්න පටන් වැරදි දේවල් කිව්වා මෙතෙන්ට අපිට යන්න බෑ කියලා. අපිට මේ දේශය දිනා ගන්න බෑ කියලා සිත් දියවන විදියට මිනිස්සු කතා කළා. ඒ කියන්නේ මෝසෙස්ට විරුද්ධව උන් කතා කළා. ඔවුන්ට ඕනේ මෝසෙස්ට විරුද්ධව කතා කරන්න කැරලි ගහන්න. ඒ නිසා කැරලිකමේ ආත්මය මේ සෙනග පිට තිබුණා. ඒ කැරලිකමේ ආත්මය මේ සෙනග පිට තිබුණු නිසා සෙනගට අපි දකිනවා දේව වචනයේ ප්‍රකාරයට වසංගතය ආවා. ඒ නිසා නැවතත් 2 සාමුවෙල් 24:15 දාවිත්තුමා සෙනගව ගණන් කළා. දෙවියන් වහන්සේ කැමති උනේ නැහැ මේ දේ කරන්න. හැබැයි අපි දකිනවා දාවිත්තුමා සෙනගව ගණන් කරපු නිසා අපි දකිනවා සෙනග පිට වසංගතය ආව. අපි දකිනවා එතන තියෙනවා 2 සාමුවෙල් 24:15 70000ක් සෙනග මැරෙන්න සිද්ධ වුණා වසංගතය ඇවිල්ලා. ඉතින් මම මේක උදාහරණ ලෙස මේ කාරණා තුන කිව්වේ. තව දේව වචනේ බොහෝ කාරණා තියෙනවා. හැබැයි මේ මොහොතේ මම ඔබට කියන්න යන්නේ අපි දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා අපි අපගේ ජීවිත නිවැරදි කරගන්න. දැන් අපි හැම කෙනෙක්ම අපේ ගෙවල් වලට වෙලා නැත්තම් අපේ රැකියාවල් අපි නවත්තලා ඔබ කරපු රැකියාව ඔබ නවත්තලා ඒ වගේම ඔබ කරපු සියලු කාර්යයන් නවත්තලා එළියටවත් බහින්න නැතුව ඔබ ගෙදරට වෙලා සිටින්නව කාලයක් මේක. එමනම් අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපිට තිබෙනවා අපේ ජීවිත ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ හරි ගස්ස ගන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ හරි ගස්ස ගන්නට අපිට මොනවාද තියෙන්නේ? අපිට අපි ළඟ තියෙන තෘෂ්ණාධික දේ කුමක්ද? දෙවියන් වහන්සේගේ වචනයේ ප්‍රකාරයට අපි දකිනවා පසුතැවිල්ල කියලා කියන්නේ දෙවියන් වහන්සේ වෙතට අපිව හරවනවා. ඒ නිසා අපි ලෝකයටම ඇඟිල්ල දික් නොකර ලෝකයාව පසුතැවිල්ලට ගෙන්න මම පෙර කිව්වා වගේ ඔබට මට තමයි මේ කාර්ය දෙවියන් වහන්සේ බාර දීලා තියෙන මේ මිෂන් එක. එහෙම නැත්නම් මේ මෙහෙවර අපිට බාර දීලා තියෙනවා ලෝකේ පසුතැවිල්ලට ගේන්න. ඒක ඔබත් මාත් පිළිගන්නවා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ අපි මේ පොළවේ තබලා තින්නේ. හැබැයි සභාවක් හැටියට දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපිට තියෙනවා අපේ ජීවිත ගැන පසුතැවිලි වෙන්න. අපි ළඟ තිබෙන තෘෂ්ණාධික දේ කුමක්ද? අපි ළඟ තිබෙනවා නම් හොඳට කල්පනා කරලා බලන්න වාද විවාද ભેද අපි අතර තිබෙනා වූ සමහර කාරණා පාවුල්තුමා කියනවා කොරින්ති සභාවට ලෝකේ මිනිස්යන් ළඟ නැති කාරණා නුඹලා තුල තිබෙනවා කියලා. ඒ නිසා අපිට තිබෙනවා පසුතැවිලි වෙලා ස්වාමින් වහන්සේ වෙතට ලං වෙන්න. මොනවා ගැනද අපිට පසුතැවිලි වෙන්න තියෙන්නේ? දේව වචනේ අපි පෙර බැරුවා වගේ අපිට තිබෙනවා මේ කාලයේ තුල දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට කල්පනා කරලා බලන්න ස්වාමිනේ මම යම් අයට සමාව දීලා නැද්ද? අපි සමහරවිට වැඩ අධික නිසා අපිට සමහරවිට අපි කාර්ය බහුල නිසා සේවය වැඩි නිසා සෙනගගෙන අපිට බලන්න වැඩි නිසා නැත්තම් අපේ රැකියාවල කාරණා නිසා අපිට විරුද්ධකම් කරපු අය ගැන හිතන්නවත් වෙලා නැහැ. සමහර වෙලාවට ඔබේ ජීවිතය තුළ ඔවුන් ඔබට හතුරු වෙලා උන්ට සමාව දෙන්න බැරි ස්ථානවල ඔබ ඇති. ඔබේ හිත රිදවපු අයට ඔබට සමාව දෙන්න බැරි තැන්වල ඔබ ඇති. ඒ වගේම ඔබ තෘෂ්ණාවෙන් ගමන් කරපු ස්ථාන ඇති. ඒ වගේම ඔබ සමහර අයට විරුද්ධව ඔබ කතා කරපු කේලම් කියපුවා, ඒ වගේම මැසිවිලි කියපුවා, කොඳුරපුවා, ඒ වගේම දෙවියන් වහන්සේට විරුද්ධව යම් කාරණාවල් තුල ස්වාමින් වහන්සේට විරුද්ධව යම් කතා කරපු තැන් ඇති. දෙවියන් වහන්සේගේ දාසදාසීන්ට විරුද්ධව කතා කරපු තැන් ඇති. නැත්නම් ඔබේ සහෝදරයාට විරුද්ධව ඔහු සමහරවිට සමාව දෙන්න බැරි කාරණාවල් ඔබේ ජීවිතය තුල ඇති. ඒ නිසා ප්‍රේමණීය සහෝදර සහෝදරියනි අපිට තිබෙනවා දේව විනිශ්චයෙන්ද ප්‍රථම
දෙවියන් වහන්සේගේ විනිශ්චය අපිට එන්න ප්‍රථම අපිට තිබෙනවා ස්වාමින් වහන්සේ තුල පසුතැවිලි වෙන්න. අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. එදා ඊශ්‍රායල් සෙනගට නම් ඔවුන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. සමහර තැන්වල ස්වාමීන් වහන්සේ කිව්වා හැරෙන්න පසුතැවිල්ලෙන්. හැබැයි ඔවුන් ගණන් ගත්තේ නැහැ. ඔවුන් පිටට ගොඩාක් අපි දකිනවා ජීවිත හානි වුණා. ලක්ෂ ගණන් මිනිස්සු කාන්තාරේ මැරිලා ගියා. හැබැයි දෙවියන් වහන්සේට ස්තුති වේවා. ජේසුස් වහන්සේ කරුණ කොටගෙන අද අපි පසුතැවිලි වන විට අපි වැරදි හදාගද්දී දේව දරුවන් තමන්ගේ වැරදි හදාගෙන ස්වාමීන් වහන්සේ දෙස බලන විට අපි දකිනවා උන්වහන්සේ අපිට කමාව දෙනවා. හොඳ උදාහරණයක් තමයි දාවිත්තුමා. ඔහු නැවත ස්වාමින් වහන්සේ ඉදිරියේ තමාගේ වැරදි ඔහු අනේ ස්වාමිනී මට සමා වෙන්න. මගේ සෙනග වෙනුවෙන් මොකද සෙනග දාවිත් කරපු වැරද්දෙන් සෙනගට තමයි 70000කට මැරෙන්න සිද්ධ වුනේ. නමුත් දාවිත්ට මේ වැරද්ද තේරුණා. එයා තේරිලා පසුතැවෙද්දී අපි දකිනවා වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. ඒ නිසා සමහර අපේ ජීවිතවල අපිට පුංචි පුංචි කාරණාවල් තිබෙනවා නිවැරදි කරගන්න. අපි සමහරලාට හිතන්නේ අපි හිතනවා නේද අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපිට කමාව දැන් ලැබිලා තියෙනවා. අපි දෙවියන් වහන්සේ අපිව තෝරගෙන තිබෙනවා. නේ අපි ශුද්ධාත්මය ලබලා තියෙනවා. අපි දැන් දේශනා කරනවා. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ අපි හොඳ දේවල් අපිට කරන්න දෙවියන් වහන්සේ දැන් බලය දීලා තියෙනවා. අපි සභාවල් ගොඩනගලා තියෙනවා. අපි සේවය කරලා තියෙනවා. අපි නායකත්වයට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ ඔක්කොම හොඳයි. හැබැයි අපි දැනගත යුතු වෙනවා අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ අපිට නිවැරදි කරගන්න ඕන දේවල් තියෙනවා. මේ කාලය තුල අපිට තියෙනවා යටහත් වෙන්න. මේ කාලය තුල තියෙනවා දේව පාමුල යටහත් වෙලා යාඥා කරන්න. මේ කාලය තුල අපිට තියෙනවා අපේ ජීවිතේ අපේම කියන ගති පැවතුම් මගේ මමත්වය මරන්න තමයි මේ කාලය තිබෙන්නේ. මගේ මමත්වය යටත් කරන්න කාලයක් ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මගේ ගති පැවතුම් වෙනස් කරගන්න කාලයක් මේක. ඒ වගේම මගේ ජීවිතේ පවිත්‍ර වෙන්න ඕන කාලයක්. සභාව පවිත්‍ර වෙන්න ඕන කාලයක්. සභාව වෙනස් වෙන්න ඕන කාලයක්. දෙවියන් වහන්සේගේ දරුවෝ වෙනස් වෙන්න ඕන. ඒ නිසා පුද්ගලිකව පසුතැවිලි වෙන්න ඕන. පුද්ගලිකව අපේ ජීවිත ගැන අපි පසුතැවිලි වෙලා අපි නිවැරදි වෙලා ජේසුස් වහන්සේගේ උසමහතට අපිව වර්ධනය කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම පවුල් වශයෙන් පසුතැවිලි වෙන්න ඕන. හොඳ අවස්ථාවක්. මොකද පවුලක් එකතු වෙලා ඉන්නේ නැහැ ගොඩක් දුරට. මේ කාලය දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා පවුලක් හැටියට නේද? නැත්නම් අපි කාර්ය බහුලයි සමහර වෙලාවට භාර්යාව පුරුෂයා වුන් එක ඒ කාලවල තුල දරුවෝ පාසලට යනවා. ඒ වගේම නැත්නම් භාර්යාව පුරුෂයා වැඩට ගියා වෙන්න පුළුවන්. නැත්නම් කෙනෙක් ගෙදර හිටියා වෙන්න පුළුවන්. හැබැයි දැන් ඇවිල්ලා තියෙන මේ කාලේ ඔක්කොම එකතු වෙලා ඉන්න අවස්ථාවක්. ඒ නිසා එක්සත් වෙලා දේවපාමුලේ ඉඳලා තමාව නිවැරදි කර ගැනීම තමාව ස්වාමින් වහන්සේ ඉදිරියේ පුද්ගලිකව නිවැරදි කර ගන්න අතර පවුලක් හැටියට දෙවියන් වහන්සේ වෙතට ලංවීම ඉතාමත් වැදගත් වෙනවා. සමහර වෙලාවට අපි ළඟ වාද විවාද ભેද බයිබලයේ දේව වචනේ කියනවා නේද? අපි ළඟ ભેද, ලබ්ධි ભેද, කැතකම්, මෝඩ කතා, නීච කවටකම්, වෛශකම, අපවිත්‍රකම, සල්ලාලකම, මායාව, සතුරුකම සමහරලාට දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට මේ දේවල් එන්න පුළුවන් තිබුණා වෙන්න පුළුවන්. හැබැයි මේ කාලය අපිට ඉතාමත් විශේෂ කාලයක්ව තිබෙනවා අපිව නිවැරදි කරගන්න. අපි දකිනවා අපි සූදානම් වෙන උන්වහන්සේගේ ඊමට. අපි දකිනවා යේසුස් වහන්සේ නැවත එන්න යනවා. අපි දකිනවා යේසුස් වහන්සේ අපි මධ්‍ය ආකාශයේදී නැවත මුණ ගැසෙන්න යනවා. ඒ නිසා සභාවට අද දීලා තිබෙන නිවාඩුවක් තමාව නිවැරදි කරගන්න. ඒ නිසා ප්‍රේමණීය සහෝදර සහෝදරිනී අපිට සමාව දෙන්න බැරි තැන අපි ඉන්නවනම් ඒ වගේම අපගේ තෘෂ්ණාවල් මැඩපවත්වා ගන්න බැරි තැන්වල අපි හිටගෙන ඉන්නවනම් ඒ වගේම අපගේ කාරණා තමා හරියයි කියලා හිතනවනම් තමා තමයි හරිම කෙනා තමා තුල තමයි හරිම දේ තිබෙන්නේ තමා තුල තමයි හරි දේ කතා කරන්නේ සමහර වෙලාවට අපි අපේම බාබෙල් කොත් හදාගෙන සමහරවිට අපි අපිටම මේ කතන්දරයක් හදාගෙන අපේ ජීවිතේ අපිම ගොඩ නැගීගෙන යන්නව අවස්ථාවක අපිට සමහරවිට අපේ වැරදි පේන්නේ නැහැ. බොහෝ අයට තමාගේ අඩුපාඩුව පේන්නේ නැහැ. නිසා මේ කාලය ඊටමත් වැදගත් පසුතැවිලි වෙලා තමාව නිවැරදි කර ගැනීම. මම හිතන්නේ මේ කාලය තුල අනුන් හදන්න යනවට වඩා තමාව නිවැරදි කර ගැනීම ඊටමත් වැදගත් වෙනවා. අපි මෙතෙක් කල සමහර වෙලාවට අනුන්ට ඇඟිල්ල දික් කරුවා වෙන්න පුළුවන්. තමාගේ සහෝදරයාට ඇඟිල්ල දික් කරුවා වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ මිත්‍රයාට ඇඟිල්ල දික් කරුවා වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ සභාපාලකවරුන්ට ඇඟිල්ල දික් කරුවා වෙන්න පුළුවන්. තමන්ගේ අම්මට තාත්තට ඇඟිල්ල දික් කරුවා වෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ මේ සන්දෑවේ අපිට කතා කරනවා අපිව නිවැරදි කර ගැනීම.
තම තමුන්ව නිවැරදි කරගෙන පසුතැවිලි වෙලා ස්වාමින් වහන්සේ වෙතට හැරීම ඉතාමත් වැදගත් මේ කාලේ. මොකද අපි දකින උන්වහන්සේගේ රහසිගත පැමිණීම උන්වහන්සේ මධ්‍යකාශයට එනවා සභාව ගෙනියන්න. එතකොට අපි පිවිතුරු ඒ වගේම පවිත්‍ර මනමාලියක් ලෙස සූදානම් වෙන්න නම් අපේ මේ පාපිෂ්ඨ ස්වභාවයන් අතහැරලා මිනිස්යාගේ පාපිෂ්ඨ කාරණා අතහැරලා සභාව පවිත්‍ර වෙලා සභාව ක්‍රිස්තුස් වහන්සේ දෙසම බලාගෙන සූදානම් වෙලා උන්වහන්සේ පැමිණෙල කල තේජසින් යුක්තව ඔසවා ගන්නට සභාව සූදානම් වෙන්න ඕන. ඒ නිසා අද දවසේ ඊටමත් වැදගත් වෙන්නේ අපි මොකද අපි කිතුණුවන් හැටියට යේසුස් වහන්සේගේ පැමිණීම අපි බලාපොරොත්තු වෙමින් සිටිනවා. අපි උන්වහන්සේගේ ඒ රහසිගත පැමිණීම අපි බලාපොරොත්තු වෙමින් සිටිනවා. සභාවක් හැටියට අපි පවිත්‍ර වෙන්න ඕන. දේව වචනේ අපිට උන්වහන්සේගේ වචනේ අපිට කතා කරනවා. උන්වහන්සේ පරණ ගෙවසම තුල ඊශ්‍රායල් සෙනඟට කතා කළා නුඹලා මාගේ හඬට කීකරු වෙලා. නුඹලා මාගේ හඬට කීකරු වෙලා මාගේ වචනය අසපල්ලා මාගේ වචනයට අහුම්කන් දීපල්ලා නුඹලා පසුතැවිලි වෙලා මා වෙත හැරී එනවා නම් මම නුඹලා සමග කතා කරන්න යනවා. ඒ නිසා පසුතැවිලි වෙන්නව හදවතට දෙවියන් වහන්සේ කතා කරනවා. ඒ නිසා මේ කාලය තුල දෙවියන් වහන්සේ ඔබට කතා කරමින් සිටින්න අවශ්‍යයි. මේ නිහඬ කාලයක් මේක. නේද? අපිට ගොඩාක් වෙලාවට ගෝසා කරන්න බැරි කාලයක් ඇවිල්ලා තිබෙනවා. අපිට එකිනෙකා සමග සම්බන්ධ වෙන්න බැරි කාලයක් ඇවිල්ලා තියෙනවා. එකිනෙකා සමග අපිට මිත්‍ර වෙන්න බැරි කාලයක් ඇවිල්ලා තිබෙනවා. හැබැයි දැන් තත්ත්වය ඇවිල්ලා ඉදිරියේ අපිට සමහර වෙලාවට මේ වගේ මේ අන්තර්ජාලය ඔස්සේත් අපිට සම්බන්ධ වෙරි බැරිම කාලයක් පැමිණෙන්න පුළුවන්. හැබැයි එතකොට ඔබ මේ වගේ ධෛර්යමත් කරන්න බැරි වෙයි. ඒ නිසා තමන්ව ධෛර්යමත් කරගන්න කාලයක් පැමිණෙන ඉදිරියේ. මීට වඩා තව භයානක කාලවල පැමිණෙන්න තිබෙනවා යේසුස් වහන්සේගේ පැමිණීමට ප්‍රථම. මේ අපි නිකන් දකින ඡායාවක් විතරයි. ඒ නිසා සභාව මේකට මූණ දෙන්න ඕනේ. ඒ නිසා සභාව ස්වාමින් වහන්සේගේ ඊමට සූදානම් වෙන්න නම් සභාව පවිත්‍ර වෙලා ස්වාමින් වහන්සේව විශ්වාස කරලා ඒ ඇදහිල්ලේ ශක්තිමත්භාවය සභාවට අවශ්‍යයි ඉදිරියට ගෙන යන්න. ඒ නිසා මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියනි ඔබ මේ සන්ධ්‍යාවේ සූදානම්ද උන්වහන්සේගේ පැමිණීමට. ඔබ ඒ පැමිණීමට සූදානම් වෙන්න ප්‍රථම අපි දකිනවා දේව විනිශ්චය ගැන අපිට කතා කරනවා. සභාවේ පාපය වැඩි වුණොත් සභාවේ පාපිෂ්ඨ ස්වභාවය වැඩි වුණොත් අපි දකිනවා දේව විනිශ්චය සභාවට විරුද්ධවත් ඇවිලෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ කතා කරන්නේ දේව වචනේ තිබෙනව කාරණා. ඉතින් ඒ නිසා අපි දකිනවා ඊශ්‍රායල් සෙනගට තමන්ට ලැබෙන්න තිබුණු බොහෝ අයට ලැබෙන්න තිබුණා ඔය පොරොන්දු දේශය කරා උන්ට යන්න බැරි වුණා තමන්ගේ කැරලිකාරකම නිසා. එසා නමුත් දෙවියන් වහන්සේට ස්තුති වේවා ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන අපිට උන්වහන්සේ ජය දීලා තිබෙනවා. අපිට උන්වහන්සේව විශ්වාස කරන්න උන්වහන්සේ කරුණාව දීලා තිබෙනවා. ඒ නිසා මේ සන්ධ්‍යාව තුල ඔබට පුළුවන් ඔබව නිවැරදි කරගන්න. ඔබට පුළුවන් ඔබේ පවුල නිවැරදි කරගන්න. ඔබේ බහර්යාව, ඔබේ පුරුෂයා, ඔබේ දරුවන්ව දෙවියන් වහන්සේගේ පාමුල තබලා ඔබට ඔබේ ජීවිතය තුල කාරණා නිවැරදි කරගන්න තිබෙන ස්ථාන කල්පනා කරලා බලන්න. මොකද මේක අපිට අනිත් අයට ඇඟිලි දික් කරන්නව කාලයක් නෙවෙයි. මේක ස්වාමින් වහන්සේ අපිට දීලා තියෙන්නේ තමාව පිරිසුදු කරගන්න, තමාට පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ කාරණාවල් හදාගන්න තමයි ස්වාමින් වහන්සේ මේ කාලය අපිට දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ස්වාමින් වහන්සේ සමග රැඳෙමු. උන්වහන්සේ සමග අපි කතා කරමු. උන්වහන්සේ එවිට ඔබට කතා කරන්න යනවා. උන්වහන්සේ ඔබට මඟ පෙන්වන්නට යනවා. ඉදිරියේ ඒ නිසා මේ වසංගතයට බය වෙන්න එපා. නේද? ඒ ලෝකේ න්‍යායට අනුව නේ ලෝකේ කාල වකවානුව අනුව මේ දේවල් පෙර සිද්ධ වුණා, දැනුත් සිද්ධ වෙමින් තිබෙනවා, ඉදිරියේ සිද්ධ වෙන්න යනවා. අපිට තිබෙනවා මේ දේවල් ගැන යාඥා කරන්න. ඒ යාඥා කරමින් අපි මොනවා ගැනද යාඥා කරන්නේ? අපිට සභාවට තිබෙනවා යාඥා කරන අතර සූදානම් වෙන්න උන්වහන්සේගේ පැමිණීමට. ඒ නිසා යේසුස් වහන්සේ පැමිණෙන්න යනවා. උන්වහන්සේ කිව්වා මේ වෙලාව මමවත් දන්නේ නැහැ, මගේ පියාණන් වහන්සේ පමණයි දන්නේ. ඒ නිසා අපි සභාවක් හැටියට, විශ්වනීය සභාවේ හැටියට අපි සූදානමින් ස්වාමින් වහන්සේ තුල අපි ගොඩනගෙන්න ඕන. අපි සූදානමින් සිටිය යුතු වෙනවා. ඒ සූදානම් වෙන්නේ කොහොමද? අපි පසුතැවිලි වෙලා අපේ පාපයන් අතහැරලා, තෘෂ්ණාව අතහැරලා, දෙවියන් වහන්සේ අකමැති දේවල් අපේ ජීවිතය තුලින් අහකට යවලා, අපේ දෙවියන් වහන්සේ අකමැති දේවල් අපේ පවුලේ තුල තියෙනවා නම් ඒ දේවල් පැත්තකට කරන්න. දෙවියන් වහන්සේ අකමැති දේවල් මගේ සේවය තුල තිබෙනවා නම් ඒ දේවල් පැත්තකට කරන්න. දෙවියන් වහන්සේ අකමැති දේවල් මගේ ඇදහිල්ලේ ජීවිතය තුල තිබෙනවා නම්
ඒ දේවල් පැත්තකට අයින් කරලා විසි කරලා දාලා දෙවියන් වහන්සේ ඉදිරියේ තමාව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තමන්ව ගොඩනගන්න පටන් ගන්න එවිට ස්වාමින් වහන්සේ ඔබට උන්වහන්සේගේ පැමිණීමට සූදානම් වෙන්න කරුණාව දෙනවා. ඉතින් ඒ නිසා මේ කුඩා වචනයෙන් ඔබ ශක්තිමත් වෙන්න අවශ්‍යයි. ඔබ මේ කුඩා වචනයෙන් ධෛර්යමත් වෙන්න ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබ පසුතැවිලි වෙලා අපිට අර මම පෙර කිව්වා වගේ ලෝකෙ මිනිස්සුන්ට පීඩාවේ ආවේ පාරාවන්ට ඒ මිසරයට පීඩාවේ දේවදරුවන්ට පීඩා කරපු නිසා අපි දකිනවා ඒ ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ විදිහටම තිබෙනවා. දෙවියන් වහන්සේගේ දරුවන්ට යම් කෙනෙක් පීඩා කරනවා නම් උන්වහන්සේ තමයි ඒක විනිශ්චය කරන්නේ. ඒක අපිට විනිශ්චය කරන්න අයිතියක් නැහැ. ලෝකයේ ගැලවීම උදෙසා අපිව දෙවියන් වහන්සේ තියලා තියෙන යාඥා කරන්න. හැබැයි සභාවට වසංගත එද්දී සභාවට ඒ වසංගත පැමිණෙද්දී ඒ ආවේයයි තමන්ගේම සෙනග දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගහපු නිසා. දෙවියන් වහන්සේගේ දාසයන්ට විරුද්ධව කැරලි ගහපු නිසා. හැබැයි ස්වාමින් වහන්සේ ඉදිරියේ අපිට තියෙන එහෙනම් අපිව නිවැරදි කරගෙන යේසුස් වහන්සේ කරුණ කොටගෙන අද අපිට ලොකු ජයග්‍රහණයක් දීලා තිබෙනා උන්වහන්සේ කල්වාරි පූජාව තුලින් අපි මේ කාලය තුල යේසුස් වහන්සේගේ මරණය සිහිපත් කරනවා. අපිට විශේෂ ජයග්‍රහණයක් උන්වහන්සේ දීලා තිනවා අපිව දැන් නිවැරදි කරගන්න. ඔබ දේවදරුවන් හැටියට ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ දිහා බලලා උන්වහන්සේගේ මරණය දිහා බලලා ඔබ එකිනෙකාව පවුල් වශයෙන් සභාවක් හැටියට දේව දාසදාසින් හැටියට අපි අපිවම නිවැරදි කරගන්න විට දෙවියන් වහන්සේගේ කරුණාව හස්තය අප කෙරෙහි තබලා උන්වහන්සේ තේජසින් යුක්තව පැමිණෙන විට අපි උන්වහන්සේව සම්මුඛ වෙන්න යනවා. ඉතින් ප්‍රේමණීය සහෝදර සහෝදරිනි මේ කුඩා වචනේ ඔබගේ හදවතේ මේ සන්ධ්‍යාවේ තබා ගන්නට ස්වාමින් වහන්සේ ඔබ සැමට ආශිර්වාද කරන සේක්වා. මම ඔබ වෙනුවෙන් මේ මොහොතේ සුළු යාඥාවක් කරන්නම්. අපි සියලු දෙනා මේ යාඥාව සමග එකතු වෙමු. ආදරණීය ජේසුනි මේ මොහොතේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මේ වචනය ස්වාමීනි නැරඹුවා සියලු දෙනාට ඒක ඔවුන්ගේ ජීවිතවලට ආශිර්වාදයක් කළ මැනව. විශේෂයෙන් මේ කාලය තුල ඔවුන් ස්වාමීනි තමන්ගේ නිවෙස්වල සිටමින් ඔබ වහන්සේට යාඥා කරමින් සිටින මේ කාලය තුල තමන්ගේ ජීවිත ඔබ වහන්සේ ඉදිරියේ නිවැරදි කරගන්නටත් තමන්ගේ ජීවිත ඔබ වහන්සේ ඉදිරියේ සකස් කරගන්න උපකාර කරන්න දෙවි ස්වාමිනී ඔබ වහන්සේ තේජසී යුක්තව පැමිණෙන බව අපි දන්නවා. ඔබ වහන්සේ සභාව ගෙනියන්නට නැවත එන බව අපි දන්නවා. ඒ නිසා ස්වාමිනී දේව දරුවන්ට ඔබගේ ඊමට සූදානම් වෙන්න ඔබ කරුණාව දෙන අතර තම තමුන්ගේ අඩුපාඩු ගැන වැරදි ගැන පසුතැවිලි වෙලා ඔබ වෙත හැරෙන්න හැම කෙනෙකුටම සීල දෙනාට උපකාර කරන්න කියලා යාඥා කරනවා. ඒ වගේම දෙවි ස්වාමිනී මේ වසංගතය නිසා අද දවසේ පීඩා විඳින්නා වූ මේ ලෝකයේ සියලුම දේශයන් ගැන යාඥා කරනවා. ශ්‍රී ලංකා දේශය ගැන යාඥා කරනවා. ඒ වගේම ස්වාමින් වහන්සේ අනිත් සෑම ඉතාලි දේශය ගැන අපි යාඥා කරනවා. විශේෂයෙන් ස්වාමින් වහන්සේ ඇමරිකාව ගැන අපි යාඥා කරනවා. ස්පාඤ්ඤය ගැන යාඥා කරනවා. ඉරානය ගැන යාඥා කරනවා. ඒ සමග යුරෝපයේ සෑම රටක් උදෙසා අපි මේ මොහොතේ මැදහත් වෙන අතර ස්වාමිනේ ඔබගේ දේවදරුවෝද මේ ස්ථානවල සිටින නිසා ඔබ වහන්සේගේ හස්තය ඔවුන් කෙරෙහිද නිදහස් කරලා මේ අසුව වචනය ස්වාමිනේ ඔවුන්ගේ හදවත්වල තබාගෙන ජීවත් වෙන පිණිසත් ඒ වගේම ස්වාමින් වහන්සේ පීඩා විඳින සියලු දෙනාට ඔබ වහන්සේගේ කරුණාව ඔබ ඉහළින් මේ මොහොතේ දිගු කරන්න කියලා අපි යාඥා කරනවා. ඔබගේ හස්තයට මේ සන්ධ්‍යාවේ සෑම කෙනෙක්ම බාර වෙනවා. අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ හස්තයට බාර වෙනවා. ගැලුම්කාර යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් පියාණනි. ආමේන්. ආමේන්. හොඳයි ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. සියලු දෙනාටම ජේසුස් පිහිටයි. ආමේන්.